හරි ළමයි. හරිද? පැහැදිලි මම කියන්නේ මේ බන්ධන ළමයි හරියට අර කඹා දින එක වගේ තමයි. කඹා දින එක නම් ඉතින් තියෙන්නේ හරියටම සරලරේඛීයයිනේ. එක මේ කඹේ සරලරේඛීයව තියෙනවා ගානටම දෙපැත්තට තමයි තියෙන්නේ. හරි මේ පැත්තට එක්කෙනෙක් අදිනකොට ඒ හා සමානව අනිත් අය මේ පැත්තට අදිනවා. ඉතින් එහෙම වුණාම මේ පැත්තට තියෙන බලයයි මේ පැත්තට වම්මට තියෙන බලය දකුණට බලය සමානයි. එහෙම වුණාම ළමයි මේකේ අපි කියනවා මේ සම්තුලිතයක්. ඒ නැත්නම් මේක නිශ්චලව තියෙනවා කියලා අපි කියනවා. ඉතින් අන්න ඒ විදිය තමයි එහෙම තියෙන්නේ. එහෙම වුණාම අණුවකත් ඔහම තමයි. හරි? හිතනවා කාබන් ඩයොක්සයිඩ් වගේ අණුවක්. කාබන් ඩයොක්සයිඩ් වගේ අණුවකදී මේ CO2 කියන එක මෙහෙම ද්විත්ව බන්ධනයක්. කොහොම ගානටම රේඛීයව ද්විත්ව බන්ධන දෙකක් තියෙන්නේ. ද්විත්ව බන්ධන දෙකක් තියෙනකොට මේ අණුව නිර්ද්‍රවීය පවතිනවා. කොහොමද මේක නිර්ද්‍රවීය පවතින්නේ කියලා හිතුවොත් එහෙම. මේ නිර්ද්‍රවීය වෙන්නේ නිර්ද්‍රවීයයි කියලා කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන එක දිශාවකටවත් නැත්නම් මේ අණුව තුල විශේෂයෙන් අදින්නේ නැහැ කියන එක. හරි ද්‍රව්‍ය ලක්ෂණයක් පහළ වෙන ළමයි මේ බන්ධන ඉලෙක්ට්‍රෝන එක පැත්තකට ඇදීම නිසා මේ අණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන කියන අපි කියන්නේ මේ අණුවක ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තියක් තියෙනවානේ. ඒ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය එක පැත්තකට බරයි නම්. හරි ඉලෙක්ට්‍රෝන ඇදීම නිසා එක පැත්තකට අණුවේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි නම් අනෙක් පැත්තට සාපේක්ෂව. හරි එක පැත්තක් ඉලෙක්ට්‍රෝන අඩුයි අනෙක් පැත්තේ ඉලෙක්ට්‍රෝන වැඩි. එහෙම වුණාම ද්‍රව්‍ය අණුවක් හැදෙනවා. දැන් ඔයගොල්ලෝ ඔය HCl වගේ දන්නවනේ. හයිඩ්‍රොක්ලොරික් වගේ HCl අණුවේ හයිඩ්‍රජන්ගේ පැත්තට වඩා ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. ඒක තමයි එහෙම තමයි ද්‍රව්‍ය අණු හැදෙන්නේ. දැන් මේකෙදි වෙලා තියෙන්නේ මේ CO2 කියන එකේ බන්ධන දෙකක් තියෙනවා. බන්ධන දෙකක් තියෙනකොට මේ කාබන්ට වඩා ඔක්සිජන් ඍණතාවය වැඩි ළමයි. කාබන්ගේ 2.5යි ඔක්සිජන් 3.5යි. ඒ නිසා කාබන්ගේ ඉලෙක්ට්‍රෝන O දිහාට ගොඩක් අදිනවා. හරි? එතකොට මේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගොඩක් යනවා ළමයි. හරි? ඒ වගේම තව දෙයක් තියෙනවා. අනෙක් පැත්තෙත් බන්ධනය තුනේ එහා සමාන සර්ව සම. එතකොට ඒ වගේ ප්‍රමාණයකින්ම අනෙක් පැත්තට ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන අදිනවා. හරියට අර කඹ ඇදිල්ල වගේ. එහෙම වුණාම අණුව කොයි පැත්තකටවත් යන්නේ නැතුව සමතුලිතව තියෙනවා. අන්න නිර්ද්‍රවීය අණුවක්. අන්න එහෙම තමයි මේක නිර්ද්‍රවීය තියෙන්නේ. හරිද? ඔන්න සමතුලිත වෙන අවස්ථාවක්. ඔන්න ඕකට නිර්ද්‍රවීයයි කියලා කියනවා. එතකොට මේ නිර්ද්‍රවීය වෙන්න හේතු උනේ මොකක්ද? දෙපැත්තට තියෙන බන්ධන දෙක සර්ව සම වීම. හරි? අනික තමයි මේ බන්ධන සරලරේඛීයව තියෙන එක. මේක වැරදිලා හරි කෝණිකව තුනනම් මොකද වෙන්නේ? ළමයි මේ බන්ධනේ කෝණිකව තිබුණා නම් නිර්ද්‍රව්‍ය වේද නැහැ. දැන් හිතන්නකෝ බන්ධනේ මෙහෙම ජල අණුවක් කියලා. ඔයගොල්ලෝ ජල අණු ගැන දන්නවනේ. ජල අණුවකත් මේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන ඕ පැත්තට අදිනවා. මේකත් මෙහෙට අදිනවා. දැන් මේක නිර්ද්‍රව්‍ය වෙනවද? නැහැ. දෙන්නව අදින්නේ මෙන්න මේ වගේ අංශක 105ක කෝණයකින් අදින්නේ. එහෙම වුණාම එක පැත්තකට ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. අන්න එහෙම ද්‍රව්‍යය. ඒතකොට ජල අණුව ද්‍රව්‍යයයි. හරි බන්ධන දෙකක් තිබුණට බන්ධන දෙක තියෙන්නේ කෝණික හැඩයක් නිසා සර්ව සම බන්ධන හැබැයි කෝණික. එහෙම වුණාම අණුව ද්‍රවීය ලක්ෂණයක් ගන්නවා. තව තමයි බන්ධන දෙක අසමාන නම් අසමාන බන්ධන තිබුණොත් ඒකත් ද්‍රවීය වෙන්න ලක්ෂ හේතු වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් අපි ගත්තොත් COCl නැත්නම් අපි ගත්තොත් කවුද? බන්ධන දෙකක් අසමාන HOCl වගේ. හරි. HOCl වලත් හැඩය කෝණිකයි ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. HOCl හැඩය කෝණිකයි. අපි හිතමුකෝ මෙහෙම එක්කව කියලා CSO මෙහෙම අණුවක් හිතමු නිකන් තියෙන කියලා කාබන් සල්ෆර් ඔක්සිජන්. දැන් මේකෙදි ඍණතාවයන් වෙනස්. හරි ඍණතාවයන් වෙනස් වුණාන් පස්සේ ඔක්සිජන්ගේ පැත්තට තමයි වැඩිපුර ඉලෙක්ට්‍රෝන දෙන්නේ. මොකද ඔක්සිජන් ගොඩක් වෙන හින්දා මේ පැත්තට ගොඩක් ඉලෙක්ට්‍රෝන දෙනවා. මේකට සාපේක්ෂව මේ එක පැත්තකට ඉලෙක්ට්‍රෝන යොමු වීම නිසා ඒක ද්‍රවීය වෙනවා. අන්න එහෙම. ඒතකොට ද්‍රවීය අණුවක්. ඒ විදිහට ද්‍රවීය ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. බන්ධන අසමාන වුණොත් ද්‍රවීය ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. ඒ ද්‍රවීය කියන කතාව අපි ඉස්සරහදී කතා කරමු. ද්‍රවීය නිර්ද්‍රවීය කතා කියලා දෙනවා ඔයාලට. කොහොම? මම මේ දැන් ආවේ වෙන වැඩකටනේ. මම මේ ආවේ CCl4 ගැන කියලා දෙන්න. ඒතකොට මේ CCl4 වල චතුස්තලීයයිනේ. චතුස්තලීය අණුවේ බන්ධන හතරක් තියෙනවා. ඒතකොට මේ කාබන්ගේ ඉලෙක්ට්‍රෝන ක්ලෝරින්ගේ පැත්තට අදිනවා. හරි මෙයත් එහෙමයි මෙයත් එහෙමයි මෙයත් එහෙමයි. ওই විදිහට කාබන්ගේ ඉලෙක්ට්‍රෝන හතර පැත්තකට අදිනවා. ඒ හතර පැත්තට අදින්නේ මම කිව්වේ හැම කෙනෙක් අතරම අංශක 109.5ක බන්ධන කෝණයක් තියෙන විදිහට. ඉතින් ඒ හින්දා මේක සමාකාර ව්‍යාප්තියක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ හැමෝම අවකාශය සමව බෙදාගෙන ඉන්න අවස්ථාවක්. ඉතින් ළමයි ඒක ඇත්තටම 109.5 උනේ කොහොමද කියලා හොයලා බලන්න පුළුවන් ඔයගලන්ට. ඒ කොහොමද? 109.5 වෙන්නේ කොහොමද ළමයි? මේ බලන්න. දැන් මෙන්න මේකේ මම බන්ධන ගොඩක් අයින් කරලා බන්ධන දෙකක් විතර ගත්තා මගේ පහසුවට.
දැන් ඔයගොල්ලෝ පේනවනේ බන්ධන මම බන්ධන හතරක් තිබුණා මේ පස්සට එක ඉස්සරහට එක දෙක අයින් කරා. දැන් මේ දෙක අතර කෝණය අපි කලින් කිව්වා වගේ මේක 109.5 වෙන්න එපයි. නේ ළමයි. මෙයාගේ අතර කෝණය 109.5යි. එයින් බන්ධන තුනක් තමයි මෙහි වටේට තියෙන ළමයි. හරි. ඉතින් ළමයි මේ කෝණය 109.5 කියන එක දන්නේ නැත්නම් හරි ඒක අපිට හොයාගන්න ක්‍රමයක් තියෙනවා. ඒ කොහොමද? ඒක අපි x කියලා ගමු මේ කෝණය. හරි මේ කෝණය x. x හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ කොහොමද? මැත්ස් කරලා ඉන්නවා නම් දන්නවා. කොහොමද? මෙන්න මේක x කියලා හිතන්න. හැම කෝණයක්ම x කියලා හිතන්න. දැන් මොකද කරන්නේ? අපි බල විභේදනයක් කරොත් හිතන්නකෝ කාබන් සහ ක්ලෝරින් අතර තියෙන බන්ධනයේ මේ පැත්තට ඉලෙක්ට්‍රෝන අදින ඇදීමක් තියෙනවනේ. ඒ ඇදීමේ අගය 10යි කියලා නිව්ටන් වලින්. හිතන්නකෝ ක්ලෝරින් පරමාණුවක් කාබන්ගේ ඉලෙක්ට්‍රෝන අදින්නේ සර්ව සමව නිව්ටන් 10ක බලයකින්. හැමෝම නිව්ටන් 10කින් අදිනවා කියලා හිතන්නකෝ ක්ලෝරින් දිහාවට හැම CCl බන්ධනයකම බන්ධන නිව්ටන් 10 බැගින් තමන්ගේ පැත්තට අදිනවා හිතන්න. දැන් ඕගොල්ලන්ට පුළුවන් බල විභේදනය කරන්න. හරිද? ඒ කොහොමද? ඉහළට තියෙන බල ඉහළට තියෙන නිව්ටන් 10යි. සමාන කරන්න පහළට තියෙන බලවල සිරස් සංරාශිය. කියන්නේ මෙන්න මේ තියෙන Cl ගේ 10යි නිව්ටන් බලය මෙහෙම විභේදනය කරන්න. එතකොට මොකක්ද වෙන්නේ? මෙහෙම නේ තියෙන ඉහළට 10ක් තියෙනවා. මේක ඕගොල්ලෝ විභේදනය කරන මේ පැත්තට. හරි? දැන් මේකනේ x කියලා ගත්තේ. මේක මේ කොටස මොකද්ද? මම විභේදනය කරන කොටස මොකද්ද? 180 වලින් x. කොහොමත් මේක බන්ධනයේට තියෙන මේ තලිය ව්‍යුහයක්නේ. ඒ නිසා කොයි අතර තිබුණත් විභේදනය වෙනකොට මේ x නම් මේ කෝණය මේ පැත්ත ඕගොල්ලන්ගේ පැත්ත x නම් මේ ටික x නම් මේ ටික 180 ඍණ x. ඒ නිසා 180 ඍණ x ප්‍රමාණයක් විභේදනය වෙන cos වලින්. හරිද? එතකොට cos 180 ඍණ x ප්‍රමාණයද sin x වලින් විභේදනයක් වෙනවා. හරි? දැන් මෙහෙම කෝණයක් තුළ මේක x නම් හරි මේ පැත්ත නිව්ටන් 10යි මේ විභේදනය 10යි නිව්ටන් sin x. එහෙම විභේදනය වෙනවා. ඒ වගේ බන්ධන කීයක් තියෙනවද? තව එකක් තුනේ මේ ක්ලෝරින් තියෙනවනේ. එයාවත් විභේදනය කරන්න. කියලා කියන්නේ මෙහෙම ළමයි දැන් ඔන්න බන්ධන තිබුණා ඔයගලට හතරක්. මෙයා විභේදනය කර 10යි cos 10යි sin x. හරි? මෙයාත් විභේදනය කරනවා තව 10යි sin x. මෙයාවත් තුනේ 10යි sin x. එහෙනම් තුන් වාරයක් 10යි sin x ප්‍රමාණයක් මෙතන පල්ලෙහාට තියෙනවා. ඉහළට තියෙනවා නිව්ටන් 10ක්. ඒ දෙක සමාන කරන්න. 10 සමානයි 3 වතාවක් 10යි sin x. එහෙම ගත්තාම උත්තරයක් එයි. හරි. ඔන්න ඔය විදිහට පුළුවන් හරියටම අංශක ගාන හොයාගන්න ඒ කෝණය මොකද්ද කියන එක. පැහැදිලිද? ඔන්නෝම පුළුවන්. ඉතින් අපිට ඔය මැත්ස් පැත්තෙන් කට ඕවා වැඩක් නැහැ ළමයි. මේ වැඩක් නැහැ කියලා කියන්නේ මේ අදහස් කරන්නේ මේ කෙමිස්ට්‍රි වලට අපිට වැදගත් නැහැ. හැබැයි කෙමිස්ට්‍රි නිකම්ම හදලා නෙවෙයි මේ. ඒ කියන්නේ මේ 195 නිකම්ම අරගෙන නෙවෙයි මේ ගණිතයෙන් ගත්ත දේවල්. ඒ නිසා ඔය බොහෝ කෝණ ගණිතයත් ආශ්‍රය කරගෙන ගත්ත දේවල් තමයි තියෙන්නේ. කියන්නේ බන්ධන වල ලක්ෂණ වලට අදාළ අගයන් තියෙනවනේ. ඒ අගයන් ඇසුරෙන් ගත්ත ඒවා මේවා නම් නිකම්ම ජ්‍යාමිතිය හරහා ගන්න ඒව තමයි 195 කියන එක එහෙම ගන්න එකක්. ඒ නිසා ඔයගොල්ලන්ට බැරි වෙන්නේ නැහැ. ඔය 195 ඇත්තද බොරුද කියලා හොයාගන්න. දැන් එන්නේ උඩට 10ක් සමානයි යටට 3 වතාවක් 10යි sin x කියලා. හරි? 10 සමානයි 3 වතාවක් 10යි sin x. 10 කපලා යනවනේ එකක් එනවනේ. එතකොට sin x සමානයි 3න් 1යි. x සමානයි sin inverse 3න් 1යි. හරි? හරිද? එහෙම ගත්තාම ඔයගලන්ට කෝණේ හොයාගන්න පුළුවන් වෙයි. අවශ්‍ය නම් හරි. එහෙනම් බලන්න. CCl4 HCO අණු වල කාක්ෂික සටහන ඇඳලා පෙන්වන්න කියලා කියනවා. CCl4 වලයි HCH වල බලමු. හරි. ළමයි මම කෝණේ හොයාගන්න විදිහ කියලා බලා ගන්න ඕගොල්ලෝ. හරි පස්සේ මේ ගෙදරින් sin පොත අරගෙන බලන්න sin ඉන්වර්ස් 3න් 1 3න් 1 කියන්නේ 0.333 හරි 0.333 තියෙන කොහෙද බලන්න sin බගුවෙන්. එතකොට x වල කෝණ හොයාගන්න පුළුවන්. හරි. බලමුකෝ මේ අපිට ඒ වලින් අපිට තියෙන මේ CCl4 අණුව ඇඳ ගන්නනේ නැත්නම් CH4 අණුව ඇඳ ගන්නනේ.
අපිට ඒකේ කාක්ෂික සටහන ඇඳ ගන්න කියලා තමයි අහන්නේ. HCH මම කියන්නම් CCl4 කියලා දෙන CCl4 නම් ලේසින් ළමයි. CCl4 වලදී මේ කාබන් වටේට ක්ලෝරින් 4ක් තියෙන්නේ. හරි. එතකොට කාබන්ගේ මුහුම් කරන sp3 වෙන්න ඕනේ. හරි. මේ මැද පරමාණුවේ බන්ධන 4ක් තියෙන නිසා ඒක හැදෙන්න තමයි කියලා ගහන්නේ. කාබන්ගේ ඉලෙක්ට්‍රෝන තියෙන දේ අපි දන්න මුලින්ම. කාබන්ට 6ක් තියෙනවා. එකක් 1s2, 2s2, 2p2. එතකොට ඉලෙක්ට්‍රෝන 4ක් තමයි ගන්න. ඒ 4 තමයි සංයුක්ත කවචයේ තියෙන්නේ. ඒ 4 තියෙන පිහිටීම අපි අඳලා ඇති. එකක් තමයි s. හරි. 1s, I 2s, ඊට පස්සේ 2p. ඕගොල්ලෝ අඳලා ඇති. හරි. 1s වල ඉලෙක්ට්‍රෝන යුග්මයක් අඳින්න ඕනේ. යුගලයක් අඳින්න ඕනේ. හරි. ඊට පස්සේ 2s වල යුග්මයක් අඳින්න ඕනේ. 2p වල කාක්ෂික තුනේ තියෙන්නේ නිර්යුග්මික ඉලෙක්ට්‍රෝන නැත්නම් වියුග්ම ඉලෙක්ට්‍රෝන. නිර්යුග්මික කියලා කියන්නේ යුග්ම නොවිච්ච ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඔහොම තමයි තියෙන්නේ. දැන් අපි දන්නවා බන්ධන මේක තමයි භූමි අවස්ථාව කියන්නේ. මේක භෞමික අවස්ථාව. මේක තමයි අවුෆ්බාව් කියන විදිය ඉලෙක්ට්‍රෝන පිරනවන කියන විදිය. ඊට පස්සේ ළමයි ශක්තිය අවමන විදියට. ඊට පස්සේ අපිට මෙන්න මේ වියුග්ම ඉලෙක්ට්‍රෝන අවශ්‍ය වෙනවා බන්ධන 4ක් හදන්න. ඒ නිසා මේ යුග්ම වෙච්ච 2s කියන ඒවා නිර්යුග්මික ඉලෙක්ට්‍රෝන වෙන්න ඕනේ. ඒ සඳහා මොකද වෙන්නේ? ඒ සඳහා මේ 2s ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් මෙන්න මේ 2p හිස් කාක්ෂිකයක් වෙත සංක්‍රමණය වෙනවා. හරි. ඒ සංක්‍රමණය වන ව්‍යුහය අපි පෙන්වන්නේ කාක්ෂික සටහන පෙන්වන්නේ අපි උත්තේජිත අවස්ථාවේ අර්ථ අපි ඒක වෙනම අඳිනවා උත්තේජිත අවස්ථාව කියලා මේ විදියට. හරි. එතකොට ඒකේ වෙනස වෙන්නේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන පැවතීම. ඔය විදිහට 2s 2p ඔහොම තියෙනවා. ඕක තමයි සටහන. ඊට පස්සේ ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට මෙන්න මේ ඉලෙක්ට්‍රෝනයයි මේ ඉලෙක්ට්‍රෝන තුනයි. ඒ කියන්නේ කාක්ෂික තුනක්. S කාක්ෂිකයයි P කාක්ෂික තුනයි. එකතු වෙලා දැන් මේ අසමානයිනේ හැඩයත් අසමානයි ශක්තියත් අසමානයිනේ. මේ හතර ගොල්ලෝ එකතු වෙලා ශක්තිය සමාන කරගන්නවා. මිශ්‍ර වෙලා ඊට පස්සේ සමාන ශක්තිය තියෙන අලුත් කාක්ෂික හතරක් හදනවා. ඉතින් මෙන්න මේ හතර දෙනා එකතු වෙලා අලුත් කාක්ෂික හතරක් හදලා අපි කියනවා sp3 මුහුම් කරන එක. ඒතර අලුතින් හැදෙන කාක්ෂික තියෙන්නේ මෙන්න මේ වගේ සටහනක. හරි. ඔන්න අඳිනවා 2 3 4යි. ඔන්න මේක තමයි sp3 මුහුම් කාක්ෂික. මේක 1s. ඔන්න ඔය විදිහට අලුතින් කාක්ෂික හතරක් හදනවා. ඕක තමයි කාබන්ගේ මුහුම් කාක්ෂික හැදෙන විදිය ළමයි. ඊළඟට මේක ඔයගොල්ලෝ පුළුවන් කරගන්න. හරි. අවශ්‍ය නම් සලහක් දාගන්න. හරි. ඊළඟට ඒ කාක්ෂික හතර තියෙන්නේ කොහොමද? ඒ කාක්ෂික හතර තියෙන්නේ මෙහෙමයි. කාබන් උන මෙතන කාබන් හිතන්නකෝ. හරි. මෙයාගේ තලය තියෙන්නේ මෙහෙමනේ. හරි. කොහොමද තලය තියෙන්නේ? ඔය තලයේ සිරස් අක්ෂයේ මෙහෙම එක sp3 කාක්ෂිකයක් තියෙනවා. ඔන්න එක sp3 කාක්ෂික කොහොම තියෙනවා? sp3 කාක්ෂික තමයි දිගටි. කොහොම තියෙනවා? හරි. එතන ඉඳලා මේකත් එක්ක අංශක 109.5කින් කෝණයකින්. එන මෙන්න මේ වගේ කෝණයකින් තව කාක්ෂිකයක් තියෙනවා තමයි. ඔන්න ඉතිරි sp3 කාක්ෂිකය. ඔය කාක්ෂික දෙක තමයි එකම තලයේ අඳින්න පුළුවන්. අනෙත් කාක්ෂික දෙක ගානට කෝණ මැනලා අඳින්න බෑ. මොකද ඒක ඉස්සරහට එකක් වෙනවා පස්සට එකක් යනවා. ඒ හින්දා ඒක අපි මේ විදිහට අඳිනවා. ඉස්සරහට එක මෙහෙම පොඩක් අඳින්න. කෝණමයින් යන්න එපා. ටිකක් ලොකු කරලා පේන දේ අඳින්න ඉස්සරහට උනාවා. පස්සට යන එක මේ විදිහට අඳින්න. ඔය වගේනේ පේන්නේ පැත්තයිනේ පේන්නේ. කොහොම අඳින්න එච්චරයි. හරිනේ? ඔන්න sp3 මුහුම් කාක්ෂික. හැම කාක්ෂිකයකම ඉලෙක්ට්‍රෝන බැගින් තියෙනවා. හරි. ඔන්න sp3 කාක්ෂික මුහුම් කාක්ෂික තුන. මේකත් sp3 මේ කාබන් sp3 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 ඔහම මුහුම් කාක්ෂික අදිනේ. ඊළඟට මේවා මේ ඉලෙක්ට්‍රෝන කාත් එක්කද අතිච්ඡාදනය වෙන්නේ? ක්ලෝරින් පරමාණු එක්ක. ක්ලෝරින් පරමාණුවක තියෙනවා අන්තිම ශක්ති මට්ටමේ p කාක්ෂිකයක්. මේ p කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝන වල වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙන කාක්ෂිකයක් ඇත්තටම. ඒ වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන කාක්ෂිකයත් එක්ක, ඒ කියන්නේ p කාක්ෂිකයත් එක්ක මේකළු රේඛීයව අතිච්ඡාදනය වෙනවා. ඉතින් ඒකත් ඕන මේකෙම මම ඇඳලා පෙන්නන්නම්. හරි. මෙන්න මේ විදිහට. මෙන්න මේ රේඛාව දිගේ p කාක්ෂිකයක් අඳින්න. හරි මේ විදිහට. මෙන්න මෙහෙම. මෙයා අතිච්ඡාදනය කරන්න p කාක්ෂිකය ওই විදිහට. හරි. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන යුග්මයක් එනවා ළමයි. මේක 3p කාක්ෂිකය. මොකද ක්ලෝරින් තියෙන්නේ 3p කාක්ෂික. 2p නෙවෙයි 3p හොදේ. ක්ලෝරින් ගේ තියෙන 3p කාක්ෂික. මේකත් ඒ රේඛාවෙන් අඳින්න ඉතින්. ටිකක් සටහන සංකීර්ණ වේවි. කමන්නේ. හරි. මෙතනත් තව එකක් අඳින්න මේ දිශාවට. ඔය වගේ. හරි. මේකත් අපි මේ දිශාවට එකක් අඳින්න වෙනකන් දැන් නැහැ. එහෙම තියෙන්නේ.
ඔය වගේ. කොහොම අඳින්න තියන්නේ නේද? ඕක තමයි තියෙන්නේ. හරි හැම එකම 3p කියලා නේද? ඔන්න CCl4 ගේ අණුක. හරිද ළමයි? හරිනේ. කාගේද දැන් පැහැදිලි වෙන්නේ? කොහොම තමයි ළමයි තියෙන්නේ. හොඳයි. හරි ඒක වඩාවත් හොඳයි. HCHO එකත් කියලා දෙන්න ඕන. හරි HCHO එක මට ඒවලතොල මම බැලුවා. හොඳයි සමහර අය හොඳට කරගෙන. HCHO හඳුනන පැත්ත සමහර අය මම අන්තිම පැත්ත අනිත් පැත්තේ ප්‍රශ්න නෑ. මට පැත්ත ප්‍රශ්න නෑ. වැඩේ කරලා තිබුණා. හරි HCHO වල ව්‍යුහයන්නේ මෙහෙම. HCHO කියන්නේ මේ ඇල්ඩිහයිඩයක්. ඒකට අපි කියන්නේ මොනවද? මෙතනල් කියලා. ෆෝමලින් කියන්නේ අර එම්බාම් කරන ගන්නේ. මිනි එහෙම එම්බාම් කරන ගන්නේ. ඒක බයෝ ළමයි දන්නවද මොනවද මේ? ඔය ශරීරාවය අනම්මනම් කල් තියා ගන්න නිදර්ශක වලට ගන්නවා නේ ඔය ප්‍රදර්ශන වල එහෙම තියෙන්නේ හරි ඔය සතර සත්තුන් එහෙම සල්ෆර් අනම්මනම් දාලා තියන බීදුරු වල දාලා තියන් ඉන්නේ හරි ෆෝමලින් දාලා තමයි තියන් ඉන්නේ නරක නොවි තියා ගන්න හරි එකට පහණු පාතේ මිශ්‍ර කරලා ෆෝමලින් එකකට ජලය පහක් දාලා මිශ්‍ර කරලා එහෙම කල් තියා ගන්න පුළුවන් ෆෝමලින් වැඩිපුර දැම්මොත් දිය වෙලා යනවා හරි ඔය ශරීර කොටස් අනම්මනම් ඒවා කල් තියාගන්න හැම තමයි ෆෝමලින්. ෆෝමලින් කෙනෙක්ගේ ව්‍යුහය මේක රසායනිකව අපි කතා කරමු ෆෝමලින් විස්සහිතයි මේක HCHO. හරි. ෆෝමල්ඩිහයිඩ් නැත්නම් ෆෝමලින් අධික ගඳක් තියෙන ප්‍රදානෝ මේක විස්සහිතයි. හරි. කොහොම හරි මේ HCHO වල අපිට බලන්න තියෙන කාබන් පරමාණු දිහා. කාබන් පරමාණුව දිහා ඔයගොල්ලෝ බලනකොට පේනවා කාබන් පරමාණු වටා සිග්මා බන්ධන තුනයි තියෙන්නේ. ද්විත්ව බන්ධනයකුයි තනි බන්ධන දෙකකුයි. ඒ නිසා සිග්මා බන්ධන තුනක් තියෙනවා එකසර නැහැ. එහෙනම් කාබන් පරමාණු වටා sp යුගල් තුනක් තියෙන හින්දා මුහුම්කරණය sp මොන ආකාරයද? sp2 ආකාරයක් ගන්නවා. sp2 මුහුම්කරණය වෙච්ච කාබන් පරමාණුවක sp2 මුහුම්කරණය වෙන්නේ කොහොමද කියලා දන්නවනේ. කාබන් පරමාණුවක sp2 මුහුම්කරණය වෙන්නේ කොහොමද? කාබන් වල ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවනේ. ඒ ඉලෙක්ට්‍රෝන හතරෙන් ළමයි මේ s ඉලෙක්ට්‍රෝනයකුයි p ඉලෙක්ට්‍රෝන දෙකකුයි තමයි මුහුම්කරණයට සහභාගී වෙන්නේ. හරි? ඒක විශේෂ අවස්ථාවක්. ඒ කියන්නේ විශේෂයි කියලා අදහස් ගන්න අනිත් ඒවාට සාපේක්ෂව. හරි? දැන් මේ කලින් එදපු ඔක්කොම ඉලෙක්ට්‍රෝන ටික මුහුම්කරණයට සහභාගී වුණානේ. දැන් මේකෙදි මේක ගන්නකො මේ උදාහරණේ මේ කාබන්මනේ. මේ කාබන්ගේ අපි දැක්ක මේ 2s ඉලෙක්ට්‍රෝන දෙකයි 2p දෙකයි මුලින් තිබුණා. 2s එකක් වියුග්ම වුණා උත්තේජිත අවස්ථාවේදී. එතකොට ඉලෙක්ට්‍රෝන හතරක් හැදෙනවනේ. s කාක්ෂිකයි p තුනයි. ඒ හතර දෙනාම එකතු වෙලානේ අති මේ මුහුම්කරණය උනේ. ඒ හතර දෙනාම එකතු වෙලා හැදෙන මුහුම්කරණයෙන් එක සමාන කාක්ෂික හතරක් හැදුණා. ඒ කාක්ෂික හතර නෙමෙයි තියෙන්නේ. මේවා තමයි sp3 කියලා කියන්නේ. නමුත් මේක ඊට වඩා වෙනස්. මේකේ වෙන්නේ ළමයි අර විදියටම භූමි අවස්ථාව තියෙනවා, උත්තේජිත අවස්ථාව තියෙනවා. හැබැයි මුහුම්කරණයට යන්නේ එතනින් කාක්ෂික 3ක් විතරයි. එක p කාක්ෂිකයක් මුහුම්කරණය නොවි ඉතුරු වෙනවා. ඒක තමයි එතන හැටි. හරි? කාබන්ට පුළුවන් එහෙම වෙන්න. කාබන් sp3 මුහුම්කරණය වෙන්න පුළුවන්. ඕනනම් sp2 වෙන්න පුළුවන්. ඕනනම් sp වෙන්න පුළුවන්. ඕනනම් කියලා කියන්නේ එයා හදන බන්ධනයේ අණුව. එයා හදන සංයෝගයේ අණුව එයාට පුළුවන් ඒ අදාළ කෙනා අණුව මුහුම්කරණය වෙනස් වෙන. කියන්නේ බන්ධනයට අවශ්‍ය විදිහට මුහුම්කරණය වෙනවා එයා. ඒ නිසා තනි බන්ධන, ද්විත්ව, ත්‍රිත්ව කියන බන්ධන විශේෂ ඔක්කොම හදන්න පුළුවන් කාබන්ට. හරි. ඉතින් මේ කාබන්ගේ මෙතන මේ ද්විත්ව බන්ධන ස්වරූපයක් තියෙන හින්දා ඔතන ළමයි sp2 මුහුම් කාක්ෂික තුනක් තමයි තියෙන්නේ. හරි බන්ධන තුනක් තමයි තියෙන්නේ. එක p කාක්ෂිකයක් නොමුහුම්ව පවතිනවා. මම මේක මෙහෙම අඳිනවා. මම මේක හඳුනගත්තා sp2 මුහුම් කාක්ෂික මුහුම්කරණයක් කියලා. ඒ නිසා මුහුම් කාක්ෂික තුනක් තියෙනවා. මුහුම් කාක්ෂික තුන කොහොමද තියෙන්න ඕනේ? එකිනෙකට අංශක 120කින් තියෙන්න ඕනේ. මේ වගේ. හරි ඔන්න ඔහම එකයි මේ අනිත් එක මේ අනිත් එක. ඔන්න ඔය විදිහට සටහනේ අංශක 120 බැගින් අපි වෙන් කර ගන්නවා. හරි තලිය ත්‍රිකෝණ. ඒකෙදි මෙන්න මේ රේඛාවේ තිරස් රේඛාවේ එක මුහුම් කාක්ෂික කොහොම යනවා. හරි අනිත් මුහුම් කාක්ෂිකේ මේ රේඛාවේ කොහොම තියෙනවා. හරි එක සමානයි. හරි එක සමානව තියෙනවා. අනිත් එක මෙන්න මෙහෙම තියෙනවා. ඔය විදිහට. ඔය විදිහට බැලුම් තුනක් වගේ එකම තලයේ තියෙනවා. ඕක තමයි තියෙන විදිය. දැන් මෙතනට වැය වෙන්නේ එතකොට කාක්ෂික 3යිනේ. එහෙනම් තව නොමුහුම් p ඉලෙක්ට්‍රෝන තියෙනකොනේ කොහෙද ඒක තියෙන්නේ? ඒක තියෙන්නේ මේ තලයට ලම්බකව. හරිද? මේ බැලුම් පොකුර හරහා උඩින් ගාන්ට යන උඩ පහළ යන කියන තලයට ලම්බකව මේ තුන තියෙන තලයට ලම්බකව තියෙන අපිට ඒකෙන් මේක නිරූපණ අමාරු වෙන්නේ මම මෙතනින් මෙහෙම ගහලා පෙන්වනවා ඒක ඉතින්. මෙන්න මේ විදිහට කොහොම තියෙනවා p ඉලෙක්ට්‍රෝනයක්. p ඉලෙක්ට්‍රෝන දිගටි සාමාන්‍යයෙන් sp3 වලට වඩා sp2 වලට වඩා දිගටි ආකාරයක් ගන්න හැඩය පොඩක් වෙනස්.
හරි මෙන්න මේ වගේ p ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා ළමයි ඔය අතරේ. පැහැදිලිද? දැන් කොහොමද හදන්නේ? දැන් ඉතින් මේ sp2 මුහුම් කාක්ෂික එක්ක සම්බන්ධ වෙන්නේ වටේ ඉන්න හයිඩ්‍රජන් පරමාණු දෙකයි ඔක්සිජන් පරමාණුකුයි. හරි හයිඩ්‍රජන් පරමාණු දෙක මම මේ පැත්තෙන් අඳුවේ මෙතන එක හයිඩ්‍රජන් පරමාණුවක්. ඔන්න එයාගේ ඉලෙක්ට්‍රෝන දිලා මුහුම් කාක්ෂිකයත් එක්ක බන්ධනයක් හැදුවා. මේ අනිත් හයිඩ්‍රජන් පරමාණු ඔන්න එයාගේ ඉලෙක්ට්‍රෝනත් එක්ක එයා හැදුවා බන්ධනයක්. එතකොට මෙතන තියෙනවනේ තව sp3 මුහුම් කාක්ෂිකයක්. ඒක ඔක්සිජන් පරමාණුවේ p කාක්ෂිකයක් එක්ක බන්ධන හදලා බලන්නකෝ. මෙතන ඉන්න ඔක්සිජන් පරමාණුවක් මෙයාගේ p කාක්ෂිකයක් එක්ක මේ ඔක්සිජන්ගේ p කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එකක් මේ අනික මේ. ඔය විදිහට p ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒ p ඉලෙක්ට්‍රෝන එකක් මෙයා සිග්මා බන්ධනයක් හදනවා. අනෙත් p ඉලෙක්ට්‍රෝන එක කරන්නේ ෆයි බන්ධනයක් හදනවා. මේ දෙක අතර ෆයි බන්ධනයක් හට ගන්න. ඔන්න ඔය විදිහට ඔක්සිජන් පරමාණුවේ එක p ඉලෙක්ට්‍රෝනයක් කාබන්ගේ sp2 මුහුම් කාක්ෂිකයක එක රේඛීය අතිච්ඡාදනයක් වෙනවා. ඒකම අනෙත් p ඉලෙක්ට්‍රෝනය කාබන් පරමාණුවේ නොමුහුම් p කාක්ෂිකයත් එක්ක පාර්ශවික අතිච්ඡාදනයක් වෙනවා. එහෙම තමයි කාබන් සහ O අතර සිග්මා බන්ධනයයි ෆයි බන්ධනයයි හෙවත් ද්විත්ව බන්ධනය හදන්නේ. අන්න ඒ ටික හොඳට තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද ළමයින්ට? ඔන්නම තමයි තියෙන්නේ. හරි. ඔහොම තමයි තියෙන්නේ. කැලිට් සාරෝග හදාරීම. මොකද්ද කැලිට් සාරෝග හදාරීම කියන්නේ? මේ කැලිට් සාරෝ කියන මේ කැලිට් සාරෝ කියන මේක මේ අවගාඩ්‍රෝ කාලේ හිටපු විද්‍යාඥයෝ. මොකද්ද මේ කවිෂ්ක කැලිට් සාරෝගේ හදාරීම කියලා කියන්නේ? කවිෂ්ක තමයි අහන්නේ. කෙමිස්ට්‍රි පොතේ තිබ්බ සර් ඒක. මොකක් ගැනද කතා තිබුණේ ඒක? මේ අර පේසුරු ප්‍රකාශන කියලා අර ප්‍රශ්න තියෙන එකක් දුන්නේ සර්. ඔව් ඒක මොකද්ද තිබුණේ? ඒකේ මේ පරමාණුක භාරය කියලා එකක් තිබ්බා. ඔව් ඒවට යන්න එපා. කැනිට් සාරෝ අවගාඩ්‍රෝ මේ කැලිට් සාරෝ නෙවෙයි කැනිට් සාරෝ හරි. කැනිට් සාරෝ තමයි නම තියෙන්නේ. මේ කැනිට් සාරෝ කියන එක කියන මේකට කොහෙත්ම අදාළතාවයක් නැහැ. මේ කොටස් වල කොහෙත්ම අදාළතාවයක් නැහැ. එයා ඔය මේ පරමාණුක භාරය හොයාගන්න එක ගැන සම්බන්ධ කතාවක් හිතන් තියෙන. ඒක අර ඉස්සර මේ ඕල් සිලබස් එකේ තිබුණා පරමාණුක භාරය ගැන හොයන විදියක්. ඒ කියන්නේ දැන් ඔය කතා කරන සාපේක්ෂ පරමාණුක ස්කන්ධ වෙනුවට පරමාණුක භාරය කියලා කතා කරන්නේ. අන්න ඒ ගැන මේ කැනිට් සාරෝ ඉදිරිපත් කරපු මත හරි එහෙම කීපයක් තුන අවගාඩුවම එක සම්බන්ධව තිබුණා කීපයක්. ඒක මටත් දැන් මතක නැහැ ඇත්තටම. මේ ගොඩක් කාලෙකින් අපි ඉගෙන ගත්ත කාලේ අපි ඉගෙන ගත්තා. හරි අපි A level කරනකොට මේ ඕවා තිබුණා. ඒව ඉගෙන ගත්තා. මේ ඒ පොත්වල තිබුණා මතකයි. හොඳටම මේ කැනිට් සාරෝ නෙවෙයි කැනිට් සාරෝ තමයි. හරි කැනිට් සාරෝ තමයි තිබුණේ. මේ ඉන් පස්සේ නම් අපි කතා කරන්නේ නැහැ මොකද මේ ඕගොල්ලන්ගේ සිලබස් වල නැහැ. ඒ නිසා මේ අනිත් පරමාණුක භාරය කියන එක දැන් භාවිතා කරන්නේ නැහැනේ. භාරය කියන එක භාවිතා කරන්නේ එහා සම්බන්ධව ඔය ගොඩක් නියම තියෙනවා ඉතින්. ඒවා අවශ්‍ය නැහැ ළමයි දැන්. ඒවා මේ නිසා එච්චර යන්න එපා ඒවා ගැන. අතාරලා දාන්න. අවශ්‍ය නම් පොඩ්ඩක් මේ මම ඕනම් පඩ හොයලා ඕනම් කියන්නම්. කියන්නේ මගේ පොත්වලත් ඇති පරණ මම ලියපු පොතු තියෙනවා තාම. හරි මගේ ඉරල් පොත්වලත් තියෙනවා. මේ ඕන මම හොයලා කියන්නම්. ඒනොට එහෙම ඕනේ නැහැ. අවශ්‍ය නැහැ ඒක එච්චර. හරි ළමයි. ඊට පස්සේ අපි මේකට යන්කෝ. අපි දැන් මෙන්න මේක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. හරි. මේක ගොඩක් වැදගත් වෙනවා. තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒක තමයි තියෙන්නේ. මම ඔයගලන්ට කියලා දුන්නා CO2 අණුවේ කොහොමද ද්විත්ව බන්ධන දෙක තියෙන්නේ කියලා. ළමයිට. ගොම්නි CO2 අණුවේ ද්විත්ව බන්ධන දෙක ව්‍යාප්ත වෙන දෙක ගැන කියලා දුන්නාද? කාක්ෂික සටහන. ඔව් සර්. ඔව්නේ. අර මම එකිනෙකට ලම්බව කියලා කිව්වා නේද? CO2 වල. අන්න ඒක මම අනිත් පන්තිත් මම කියලා දුන්නා. මම දැන් මට ඔයගලන්ට කියලා මතක් වුණා. ඒක මම හෙව්වේ. අන්න ඒ වගේ. ඒ නිසා මේ කාක්ෂික සටහන් කියනව ගොඩාක් ඌමනා නැහැ. ගොඩාක් ඌමනා නැහැ. නමුත් ඔයගලන්ට ත්‍රිමාන අවකාශය ගැන අදහසක් තියෙනවා. විභාගයට අහලා තියෙනවා. සමහර තැන්වල විභාගයට අහලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න 2017 18 විතර බලන්න. ඒකේ 18 නෙවෙයි 19 ප්‍රශ්නේ මේ පළවෙනි ප්‍රශ්නේ අන්තිම කොටස. ව්‍යුහගත ප්‍රශ්න වල පළවෙනි ප්‍රශ්නේ අන්තිම කොටස ඇති මේ කාක්ෂික වල පිහිටුම ගැන. ඒ කියන්නේ කොහොමද කාබන් ඩයොක්සයිඩ්ගේ සිග්මා බන්ධනය සහ ෆයි බන්ධන පවතින්නේ කියන එක. අපි අර ඒක කියලා දුන්නා ඒකත් හරි. ඉතින් මේ විදිහට මේ කාක්ෂික සටහනෙන් තමයි ඔක තේරුම් ගන්න පුළුවන්. හරි. ඒතර කාක්ෂික ත්‍රිමාන අවකාශයේ පිහිටන්නේ කොහොමද? ඒ හා සමානව අපිට පුළුවන් p කාක්ෂයේ තියෙන කොහොමද කියලා තේරුම් ගන්න. අපි නිසා ඒවා ගැන තමයි උගන්වන්නේ. හරි. ඇතිනේ මේ ටික.
අපි ඊළඟට යමු ළමයි. අද මට කතා කරන්න තියෙන්නේ මම මේ කාක්ෂික වල මේ මුහුම් කරන පොඩි මුහුම් කාක්ෂික ලක්ෂණ ගැන කියලා දුන්නේ නැහැ. ඒ නිසා ඒකත් පොඩ්ඩක් කතා කරලා ඉන්නවා මාතෘකාව ලියන්න. මේ ටිකෙන් පස්සේ මුහුම් කාක්ෂික වල ලක්ෂණ. මුහුම් කාක්ෂික වල ගුණ කියලා එකක් කමන්නේ. නැත්නම් මුහුම් කාක්ෂික ලක්ෂණ. මුහුම් කාක්ෂික වල ගුණ නැත්නම් මුහුම් කාක්ෂික වල ලක්ෂණ. හරි ළමයි. මුහුම් අපි සාරාංශයක් ගමු. සාරාංශයක් කියුවම මට ලේසි, ඔයගොල්ලන්ට ලේසි. රූපයකින් ගමු. මුහුම් කරන ගැන අපි ගොඩාක් නෝට් එකක් ලිව්වා. ඒක ඒ නිසා අපිට මේ ගොඩක් ලියන්න උවමනාවක් නැහැ. අපි අඩු කරනවා නෝට් එක. එතකොට මුහුම් කරන්නේ මුහුම් කාක්ෂික ලක්ෂණ ගැන කියන හදන. හරි. මුහුම් කාක්ෂික වර්ග අපි තුනක් තමයි උගන්වන්නේ. SP, SP2 සහ SP3. හරි. මෙහෙම ලියන්නකෝ. SP කාක්ෂික ලිව්වොත් මෙතන ලියනවා SP2. ඕක ලියන්න එපා ගොඩක් ඉන්න. SP3. කොහොම මුහුම් කාක්ෂික තුන ගැන ලියා ගන්නවා. දැන් මේ මුහුම් කාක්ෂික වල අපි දන්නවා SP3 මුහුම් කාක්ෂික හැදෙන කොහොමද කියලා. හරි ළමයි SP මුහුම් කාක්ෂික හැදෙන්නේ S කාක්ෂික එකකුයි P කාක්ෂික එකකුයි. හරි. දායකත්වයේ ලබන්නේ S කාක්ෂික එකයි P කාක්ෂික එකකයි. හරි. එතකොට 150ක් S ලක්ෂණ තියෙනවා 150ක් P ලක්ෂණ අපි එහෙම කියනවා. මොකද S ලක්ෂණ ප්‍රතිශතය වැදගත් අපිට මේ මුහුම් කාක්ෂික වලදී. හරිද? කාක්ෂික සම්බන්ධ හරි. භාවිත වන කාක්ෂික S1යි P1යි. මෙයාගේ S1යි P2යි. මෙයාගේ S1යි P3. අපි දන්නවනේ ඕක තමයි භාවිත වන කාක්ෂික. හරි. ඊට පස්සේ එහෙම ගත්තොත් එහෙනම් S ලක්ෂණ ප්‍රතිශතය. මම ඊට පස්සේ ගන්නවා මේ පැත්තේ S ලක්ෂණ ප්‍රතිශතය. S ලක්ෂණ ප්‍රතිශතය කියන්නේ මේ S කාක්ෂිකයක් එක්කනේ P සම්බන්ධ වෙන්නේ. එතකොට S 150යි P 150යි. එහෙම ළමයි. කවලම් කරාම එහෙමනේ වෙන්නේ. S1යි P1යි කවලම් කරාම S වල ලක්ෂණ 150ක් ලැබෙනවා P ලක්ෂණ 150ක් වෙනවා. S ලක්ෂණේ 150ක් ලැබෙනවා මේ පළවෙනි අවස්ථාවේදී. හරි. SP මුහුම් කාක්ෂික වලදී. SP2 වෙනකොට S1යි P2යි. එහෙනම් 3න් එකක් S 3න් එකක් S 3න් දෙකක් P. එහෙනම් වැඩිපුර තියෙන්නේ P ලක්ෂණ. P ලක්ෂණ අපි 100 ගාන හෙගොත් එම 3න් එක ගුණ කිරීම 100% තමයි S ලක්ෂණය. ඒ කියන්නේ 133.33. හරි. මෙහෙම ලියුවොත් 133.33 S ලක්ෂණ තියෙන්නේ. හරි. මෙතන ගියොත් එහෙම අවසානයේකට S1යි P3යිනේ 4න් එකක් S 4න් 3ක් P. ඒ නිසා 125ක් S ලක්ෂණ. හරිද? ඔය විදිහට S ලක්ෂණ ප්‍රමාණය අඩු වෙනවා. අනෙක් පැත්තට ගියොත් P ලක්ෂණ වැඩි වෙනවා. P ලක්ෂණ වැඩි වීම නිසා මේ කාක්ෂිකවල ಗುಣ වෙනස් වෙනවා. මොනවද වෙනස් වෙන්නේ? කාක්ෂිකයේ දිගට ස්වභාවය වැඩි වෙනවා. මෙන්න මේ අපි ගත්තොත් එහෙම ඇදලා පෙන්නන්න. කාක්ෂික සටහන මෙන්න මේ වගේ. මෙයාගේ හරි ටිකක් ගෝලාකාර ගතිය වැඩි. හරි. S ලක්ෂණම ප්‍රමාණය වැඩි කියන්නේ මේ SP කාක්ෂික වල හැටි. SP කාක්ෂික වල ගෝලාකාර ගතිය වැඩි ළමයි. ඒක මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය සාපේක්ෂව වැඩි. හරි. මේක නිකන් බැලුමක් වගේ තියෙන්නේ. මේක කාක්ෂිකයක් කියලා කියන ළමයි ඉතින් ඉලෙක්ට්‍රෝන ගමන් කරන ප්‍රදේශයක්. මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන ප්‍රදේශය ගෝලාකාරයි. ගොඩක් දිගට යන්නේ නැහැ, ඈතට යන්නේ නැහැ. ඒ නිසා ඉලෙක්ට්‍රෝන ළඟ කරකැවෙන නිසා ඝනත්වය වැඩි. තේරුණානේ? හරි. ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය එක හැමෝගෙම තියෙන එක ඉලෙක්ට්‍රෝනයි. හරි. ඒ ඉලෙක්ට්‍රෝනේ මේ කාක්ෂික එක ඉලෙක්ට්‍රෝනේ ඒ ඉලෙක්ට්‍රෝනේ හැම එකම එකයි. හැබැයි ගමන් කරන ප්‍රදේශයේ ප්‍රමාණය අඩු. ඒ නිසා ඝනත්වය වැඩි. ඒ නිසා SP වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කියලා තේරුම් ගන්න පුළුවන්. හරි. මම මේකත් පාට කරලා පෙන්නුවා. මම ඊට පස්සේ SP2 වලට යනවා. SP2 වලට යනකොට ළමයි මේ කාක්ෂිකයට ඒක හැදෙන්නේ S1කුයි P2කුයිනේ. ඒතකොට P වල ලක්ෂණය තමයි වැඩිපුර තියෙන්නේ. P ලක්ෂණය මොනවද?
P කාක්ෂික සාමාන්‍ය දිගටි කාක්ෂික. S වගේ ගෝලාකාර නැහැ. ඒ නිසා දිගටි ගතිය පොඩ්ඩක් වැඩි මේකට සාපේක්ෂව. මේ බලන්න මෙහෙම වෙයි. හරි. පොඩ්ඩක් දිගටි ගතිය වැඩි වෙනවා. හරි. ටිකක් දිගටි ගතිය වැඩි වෙනවා. ටිකක්. ගොඩක් නෙවෙයි. මම පැහැදිලිව යන්නේ පේන නිසා ඉලෙක්ට්‍රෝන ටිකක් වැඩිපුර ඈතට යන නිසා දැන් ඉලෙක්ට්‍රෝන ඝනත්වය සාපේක්ෂව ටිකක් අඩු වෙනවා. ඒ නිසා මම ටිකක් අඳිනකොට ටිකක් ඈත් කරලා ඉරි ගහන්නේ. ඝනත්වය අඩුව පෙන්වන්න. ඔන්න sp මුහුම් කාක්ෂික වල හැටි. ටිකක් දිගටි. sp3 වලට යනකොට p ලක්ෂණ 175ක්. ඒ නිසා දිගටි බව තව වැඩි වෙනවා. හරි. ඒ නිසා මෙන්න මේ වගේ වෙනවා. ඉලෙක්ට්‍රෝන ඝනත්වය ගොඩක් අඩු වෙනවා. හොඳම හැටි. ඔන්න ඔය විදිහට මුහුම් කාක්ෂික වල ගුණ වෙනස් වෙන ළමයි චුට්ටක් මේක අඩු කරමුකෝ. ඔන්න ඔහම වෙනස් වෙනවා. ඒ නිසා මතක තියාගන්න පැහැදිලිවම දිගෙහි වෙනසක් තියෙනවා. sp කාක්ෂික දිග අඩුයි, sp2 දිග වැඩි, sp3 තව වැඩි. ඒ නිසා ඔහොම තමයි දිග ගැන කියන්න තියෙන්නේ. s ලක්ෂණ ප්‍රතිශතය කියන එක වැදගත්. s ලක්ෂණ ප්‍රතිශතය වැඩි වෙනකොට තව දෙයක් තමයි ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කියන්නේ විද්‍යුත් ඍණතාවය වැඩි. හරි මෙයාගේ විද්‍යුත් ඍණතාවය වැඩි. ඒකත් මම මෙතන නෝට් කරනවා. විද්‍යුත් ඍණතාව. හරි. හරිද? මෙහෙම ළමයි. ඍණතාවය වැඩිම වෙන්නේ sp මුහුම් කාක්ෂික වල. හරි. sp මුහුම් ඒ කියන්නේ කවුරු හරි පරමාණුවක් sp මුහුම් කරන වෙලාව තියෙනවා නම් එයාගේ ඍණතාවය වැඩි. මතක තියාගන්න. ඍණතාවයට බලපාන කරුණු දැන් කතා කරන්න උමනයි. හරි. විද්‍යුත් ඍණතාවය කියන්නේ ඕගොල්ලෝ දන්නවා බන්ධන ඉලෙක්ට්‍රෝන තමා දෙසට ඇද ගැනීමේ හැකියාව. ඉතින් ළමයි දැන් කාබන් පරමාණුවක් ඉන්න පරිසරය. කාබන් පරමාණුවක් ඉන්න පරිසරය. ඒ කියන්නේ එයාගේ මුහුම්කරණය සමහර ලාවට sp3 වෙන්න පුළුවන්, සමහරට sp2 වෙන්න පුළුවන්, සමහර අණු වල sp වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ඒ කාබන් පරමාණුවේ මුහුම්කරණය අනුවත් මේ ඍණතාවය වෙනස් වෙනවා. අපි කාබන්ට මේ ඍණතාවය 2.5 කියලා අගයක් හරියටම ගහලා එව්වට, ලේබලයක් ගහලා එව්වට ඒක හැමතිස්සෙම එහෙමම තියෙන්නේ නැහැ. හරි? කාබන්ට ඍණතාවය 2.5 කියලා හැමතිස්සෙම කිව්වට ඒක හැමතිස්සෙම හරි නෑ. ඒක සාධාරණ නෑ ළමයි. ඒක වෙනස් වෙනවා එයා ඉන්න පරිසරය අනුව. ඒ පරිසරයේ එක ලක්ෂණයක් තමයි මුහුම්කරණය. කාබන් පරමාණු මුහුම්කරණය sp වෙන්න පුළුවන්, sp2 වෙන්න sp3. ඒ අනුව ඍණතාවය වෙනස් වෙනවා. sp වුණොත් ඍණතාවය වැඩි. මුහුම්කරණය යාගේ sp2 නම් ඊට වඩා අඩුයි. sp3 නම් තවත් අඩුයි. ඒ නිසා ඍණතාවය මේක තීරණය කරන සාධකයක්. ඒ නිසා මේක ඍණතාවයලත් සම්බන්ධයි. හරි? මෙන්න මේ ලක්ෂණ තමයි මට උගන්වන්න තියෙන්නේ. හරි? මේ ටික දැනගත්තා නම් මගේ වැඩවලට ප්‍රමාණවත් හොඳටම A level වලදී. හරි? එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕනේ මුහුම්කරණය සඳහා සහභාගී වෙන කාක්ෂික කොහොමද? හැඩය කොහොමද? ඉලෙක්ට්‍රෝන ඝනත්වය කොහොමද? ඍණතාවය කොහොමද කියන එක. අන්න ඒ ටික කියලා දුන්නා ඇති මට. හරි. මේක අපි සටහන් කරගමු සාරාංශය. මෙතන තියෙන භාවිත වන කාක්ෂික වර්ග. කාක්ෂික. භාවිත වන කාක්ෂික S ලක්ෂණ ප්‍රතිශතය. ඊට පස්සේ මෙතන තියෙන විද්‍යුත් ඍණතාවය පේනවද දන්නේ? විද්‍යුත් ඍණතාවය. හරි මම මේ කාක්ෂික ගානට හරියට අන්දා ඒක නෝට් කරලා හරියට ඊට පස්සේ ඍණතාවය වැඩි වේ මධ්‍යස්ථයි අඩු වේ කියලා ගත්තා. අඳින්න බලන්න ප්‍රශ්න තුන අහන්න.